එතකොට පරීක්ෂණ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේපර් එකට ලකුණු IT දැනුම පිළිබඳව පරීක්ෂා කිරීමේදී එතකොට ඒකට අදාළ වෙන්නේ කොරල් ඩ්‍රෝ පමණක්ම නෙමෙයි වැඩිපුර තියෙන කොරල් ඩ්‍රෝ පිළිබඳව ප්‍රශ්න ඇසීම ඊට අමතරව ලෙවල් 1 2 3 වල 2 වල ඉගෙන ගත්ත 1 වල ඉගෙන ගත්ත පරිගණක පිළිබඳ තාක්ෂණික දැනුම සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීමක් සිදු කරනවා IT පේපර් එකේ. ප්‍රැක්ටිකල් ඒකට අපි ලකුණු 100ක් ලබා දෙනවා. එතකොට ප්‍රැක්ටිකල්ස් වලට ඔයගොල්ලන්ට දෙනවා නිර්මාණ 3ක්. ඒ නිර්මාණ 3න් කැමති 2ක් සිදු කරන්න පුළුවන්. එතකොට ඒක පෙර පරිදිම ඔබගේ අතට ඒ නිර්මාණ කොටස් 3 ප්‍රශ්න පත්‍රය දුන්නම ඒක හදලා පෙන්වන්න තියෙන්නේ. ඒකටත් අපි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට ලකුණු 100ෙන් දෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ කරලා තියෙන මේ වෙනකොට ප්‍රැක්ටිකල්ස් පුහුණු වීම වලට අදාළ කරලා තියෙන නිර්මාණ බලලා අපි ඒකට ලකුණු 100ෙන් දෙනවා. එතකොට ලකුණු 300කින් තමයි ඔබගේ ඇවරේජ් එක තීරණය වෙන්නේ. හරි. එහෙමනම් අපි පොඩි මතක් කිරීම කීපයකට අපි දැන් යමු වෙමු. හරි. අපි විෂය විවෘත කරගමු ඉස්සෙල්ලා. Corel Draw. එතකොට ඒක අපි new graphic එකක් විදිහට තමයි ආරම්භ කරන්නේ. ඔබගේ කඩදාසිය පවතින කඩදාසියේ ප්‍රමාණය ඔයගලන්ට මෙන්න මෙතනදී සඳහන් කරනවා letter size එකක්. අපි ඒක A4 ප්‍රමාණයට යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම කඩදාසිය දිග පළල සෙන්ටිමීටර් මිලිමීටර වලින් දීලා තියෙනවා. අපි මැනලා තියෙන ඒකකයේ අනුව. ඒ වගේම මිනුම් ඒකකය අපි වෙනස් කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. අඟල් වලට දාන්න, සෙන්ටිමීටර වලට දාන්න. ඒක අනුව ඔබගේ රූලර් එක වෙනස් වෙනවා. දැන් සෙන්ටිමීටර නම් දාලා තියෙන්නේ සෙන්ටිමීටර වලින් තමයි අපිට වටිනාකම් රූලර් එකේ පෙන්වුම් කරන්නේ. ඒ වගේම කඩදාසි අපි හරවා ගැනීමක් සිදු කරනවා නම් අපිට පුළුවන් ලෑන්ඩ්ස්කේප් අවස්ථාවට යන්න. පැහැදිලිද? right. අපි එතකොට ඔයගලන්ට මුලින්ම ඉගැන්වුවේ යම් නිර්මාණයක් කරනකොට මේ නිර්මාණයේ හරියට රේඛාවන් තියාගන්නකොට අපිට ආධාරක රේඛාවන් ගන්න පුළුවන්. එතකොට මේ නිර්මාණය කරන පොයින්ට්ස් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ රේඛාවක් අපිට ඕන කරන ආනතියකට හරවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි රේඛාව උඩ ඩබල් ක්ලික් කරපුවම right ඒ අවස්ථාව ඔයගලන්ට මෙන්න මේ විදිහට පෙන්වනවා දෙවෙනි අවස්ථාව. එතකොට ආනත කරන්න ඕන ප්‍රමාණය අංශක ප්‍රමාණය මෙතන ඇතුල් කරපුවම ඒ නිවැරදි අංශක ප්‍රමාණයට අර කෝණමානි වගේ හැරෙනවා අංශක 30යි. එතකොට මේ රේඛාවත් අතර කෝණය අංශක 30යි. ඒ වගේම නිර්මාණයෙන් පසුව අපිට අවශ්‍ය නම් මේ රේඛාවන් delete බටන් එක මගින් තෝරලා ඉවත් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි වැඩි කතා කරවුත් zoom tool එක. දැන් zoom tool එක භාවිතා කරනකොට අපිට ඕන කරන ස්ථාන මේ විදිහට තෝරා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රදේශය තමයි අපිට විශාලනය කරන්නේ. පිටුපස්සට යවන්න ඕන නම් right click එක mouse එකේ දකුණු පැත්ත key එක press කරනකොට පිටිපස්සට මේ ආකාරයට යනවා. ලං කරන්න ඕන area එක left click එකෙන් මේ විදිහට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මූලික අවස්ථාවේදී මතක ඇති ඉගෙන ගත්ත මූලික හැඩතල. right අපි බලමු click event එක වැඩ කරන හැටි. ඒතර යම් හැඩයක් මම චතුරස්‍රයක් අනිනවා හැඩයක් ඇඳම අපි pick tool එක ගන්න ඕනේ. ඒතර pick tool එකේදී තියෙනවා මධ්‍ය ලක්ෂය පළවෙනි ක්ලික් අවස්ථාවේදී ඒ වගේම වස්තුවේ විශාලත්වය වැඩි කරගන්න පුළුවන් editing points තියෙනවා. ඒතර වස්තුව මත අපි තව වරක් ක්ලික් කරොත් අපිට මේ මෙහෙයුම් අවස්ථා ටික පෙන්වනවා. භ්‍රමක ලක්ෂය
එතකොට මේක කරකවන්න පුළුවන් අපිට ඕන පැත්තකට, දිශාවකට, ආනතයකට. ඒ වගේම භ්‍රමක ලක්ෂය අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට වස්තුවේ ආනතිය අපිට කැමති පරිදි වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට පුළුවන් ස්කිව් අවස්ථාව හැඩේ වෙනස් කිරීම කරන්න. එතකොට මේක පොදුවේ හැඩතල වලට වගේම ටෙක්ස්ට් ටූල් එක මගින් අපි ක්ලික් කරලා තිරේ මත අපිට ඕන දේ ටයිප් කරන්නත් පුළුවන්. එතනදිත් අපිට ක්ලික් අවස්ථාව පළවෙනි ක්ලික් අවස්ථාවේදී වස්තුව විශාලනය කරන්න අවශ්‍ය තැනට ගිහින් තියන්න. සහ දෙවන ක්ලික් අවස්ථාවේදී අපිට භ්‍රමණය කරන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට අපි මුල් අවස්ථාවේදී ඔයගලන්ට පුහුණුවක් අරන් දුන්නා මේ භ්‍රමණය මගින් යම් යම් නිර්මාණ සිදු කරන්න. මට මතක හැටියට අපි මලක් අඳින්න කියලා දුන්නා. එතකොට අපි ඒ මල් පෙත්තක හැඩයට ගැලපෙන ෂේප් එකක් ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම පික් ටූල් එක මගින් ඒකේ භ්‍රමක ලක්ෂය දෙවෙනි ක්ලික් එක දුන්නාම ඒ කියන්නේ ඩබල් ක්ලික් නෙමෙයි දෙවෙනි ක්ලික් අවස්ථාවේදී මේ භ්‍රමක ලක්ෂය අපිට කැමති තැනකට ස්ථානගත කරන්න පුළුවන්. අපි මෙහෙම තියමු. right. ඊළඟට අපි arrange කියන තැනට යන්න ඕනේ. මේ වෙනකොට ඔක පොතේත් ලියලා ඇති. arrange, transformation, rotate. එතකොට තිරේ දකුණු අත පැත්තේ මේ විදිහට ඔබට ආනතිය ලබා දෙන්නේ. ඒ කියන්නේ ඊළඟ පිටපත ඕනේ අංශක කීයකින්ද? එතකොට මේක වෘත්තාකාර ගමන් මගක් නිසා වෘතයක තියෙන අංශක ප්‍රමාණය කීයද? 360යි. එතකොට අපි 360 බෙදෙන අගයක් පාවිච්චි කරපුවම ලස්සනට එනවා. අපි දාමු 30ක් විතර වගේ. right. එතකොට මෙතන තියෙනවා apply duplicate apply. අපිට duplicate කියන්නේ මේකේ පිටපතක් නේ ඕනේ. right. duplicate. right. ඒ විදිහට ලස්සන නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේක වස්තු කීපයකින් තියෙන එක නිසා අපි group කර ගැනීම වැදගත්. කොහොමද group කරන්නේ? pick tool එකකින් මේ සියලු වස්තු කොටස් ආවරණය වෙන්න මේ විදිහට යෙදුවා. කීබෝඩ් එකෙන් control යතුරයි G යතුරයි එකවර ඔබන්න. එතකොට මේකේ කොටස් වෙනම ගැලවෙන්නේ නැහැ. අපිට අවශ්‍ය පරිදි කුඩා කරන්න පුළුවන්. මම කියලා තියෙනවා කුඩා කරනකොට සමමිතික කුඩා වෙන්න නම් shift යතුර ඔබාගෙන මේ මුල්ලකින් කුඩා කිරීම කරන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට නිර්මාණ කීපයක් සිදු කරන්න මම අවස්ථාව ඒ වෙලාවේදී කිව්වා. ඒ වගේම අකුරු භාවිතා කරලා අපිට භ්‍රමණය කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම භ්‍රමක ලක්ෂය වෙනස් කරන්න අපි තියමු මේ හරින් වගේ. right. rotate අපි අංශක 45ක් වගේ දෙමු. right. එතකොට ඒකත් අපිට group කරගන්න පුළුවන්. right. මේ විදිහට. right. මොකක්ද ඔබන්නේ? control G. shift එකත් එක්ක කුඩා කිරීම කරනවා. පැහැදිලිද? ඒ වගේම යම් යම් වස්තු කොටස් වල ආනතීන් පිළිබඳව සකස් කිරීම ගත්තොත් අපි මේ විදිහට එතකොට ප්‍රැක්ටිස් වෙන්න මේ වගේ නිර්මාණයක් කරලා බලන්න ඉස්සෙල්ලා. right. අපි අරය සමාන වෘතයක් අඳිනවා නම් control key එක ඔබාගෙන තමයි අපි අඳින්නේ. right. දැන් මේකෙම අපි පිටපතක් ගන්න ඕන නම් අපි keyboard එකේ ඔබන්නේ ධන ලකුණ. එතකොට ඒක උඩ ඒ જાති පිටපතක් තියෙනවා. shift එකත් එක්ක
ඒක කුඩා කරන්න. right. බලපේනෝනේ මධ්‍ය ලක්ෂ්‍ය සමාන වෙන්න ඒක කුඩා වෙනවා. ආයි ධන ලකුණක් ඔබන්න. shift එකත් එක කුඩා කරන්න. ආයි ධන ලකුණක් ඔබන්න. shift එකත් එක කුඩා කරන්න. ආයි ධන ලකුණ. ඒක ප්‍රැක්ටිස් එකක්. හරි. ඊළඟට සියලුම රවුන්ඩ් ටික අපි මේ විදිහට ආවරණය කරගත්තා. ගෲප් කරන්න control G. ඊළඟට බලන්න මේ වගේ නිර්මාණයක් ඔබට කරන්න පුළුවන්ද? control එකත් එක්ක සමචතුරස්‍රයක් අඳින්න. අර කේන්ද්‍ර කොටුව හදන්න. right. දැන් ඒකේ පිටපතක් අපි ගන්න ධන ලකුණ ඔබලා. දැන් ඒක උඩ පිටපතක් තියෙනවා. ඒ පිටපත අපි හරවන්න ඕනේ. ඒ කියන්නේ මේ මුල්ල මෙතනට එන්න හරව ගන්න ඕනේ. එහෙනම් අපි හැරවීමට පාවිච්චි කරනවා මෙතන තියෙන අවස්ථාව අතින් හරවන්නේ නැහැ. අංශක 45. දැන් shift යතුරත් එක්ක මේකේ මුල්ල හරියට මේකේ මුල්ලට එන්න ක්‍රමානුකූලව කුඩා කරන්න. right. අපිට ඇතුළටත් සමචතුරස්‍රයක් අවශ්‍යයි. එතකොට දැන් සමචතුරස්‍රයක් පිට තියෙනවනේ. හරි. ඒකෙන් තව පිටපතක් ගන්න. ධන shift එකත් එක්ක කුඩා කිරීම කරන්න. right. ඊළඟට control G. ඔය පුහුණු වෙන්න. එතකොට ඒක පුහුණු වෙනකොට ඔබට අතට පුරුදු වෙනවා right කලින් කරපු අවස්ථාවන් ටික ක්‍රමානුකූලව. හරි. right. ඊළඟට මට මතක හැටියට ඔබට අවස්ථාව දුන්නා අපි කැරකැවීමට අමතරව ප්ලේස්මන්ට් පිළිබඳව. වස්තුවක් තිරේ ගමන් කරන තැන්. මම ඊළඟ පිටුවට යන්නම්. අලුත් පිටුවක්. අපි මොකක් හරි වස්තු හැඩතලයක් ඇඳගමු. චූටියට කොටුවක්. right. හරි. කැමති වර්ණයක් අපි මේ පැත්තෙන් තෝරගමු. හරි. දැන් නිශ්චිත පරතරයක් සහිතව තිරේ දකුණට ගමන් කරන්න. තිරේ වමට ඉහළට පහළට. එතකොට අපි ඒකට කියන්නේ position command. මතක ඇතිනේ? right. එහෙනම් arrange ගියා transformation position. ඒකේ තියෙනවා h සහ v. ඔබට මතක ඇති h කියන්නේ තිරස්. v කියන්නේ vertical සිරස්. එතකොට වස්තුව දකුණට ගමන් කරනවා h ධනාගයන් වල. වස්තුව වමට ගමන් කරනවා h ඍණාගයන් වල. හරි. අපි යම් පරතරයක් දෙමු මේකට සෙන්ටිමීටර් right තුර වැඩි. control Z. ආපස්සට ගන්න මොකෙන්ද? control Z. අපි දෙමු පරතරය දෙකක් වගේ. හරි. right. තොර නිශ්චිත පරතරය. මම මේක මැද කොටුව වෙන පාටකින් තියන්නම්. හරි. හරි. පැහැදිලිද අදහස? ඕනනම් ආධාරක රේඛාවන් දෙකක් එකේ තියාගන්න. එතකොට ගමන් කරන දිශාව පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. right. දැන් මේ වස්තුව අපිට වමට ගමන් කරනවා නම් h ඍණ අගයන් වෙන්න ඕනේ. ක්ලික් කරලා ඕනනම් ඒ සමාන පරතරයේ තියෙද්දි ඍණ ලකුණ එතනට යොදන්න පුළුවන්. එවනොත් වස්තුව ගමන් කරන්නේ වම් පැත්තට. වස්තුව ඉහළට ගමන් කරනවා නම් තියෙන්නේ v අගයන් විතරයි. එහෙනම් h අගයන් ඔක්කොම බිඳුව කරන්න ඕනේ. ඉහළට ගමන් කරනවා නම් v ධන අගයන්. ඒ වගේම වස්තුව පහළට ගමන් කරනවා නම් ඒකේ v ඍණ අගයන්. එතකොට යම් කෝණයක ගමන් කරනවා නම් අපිට h අගයනුත් තියෙනවා v අගයනුත් තියෙනවා. අපි හිතමු හරියටම අංශක 45න් යන්න ඕනේ කියලා. එහෙනම් h වල අගයයි v වල අගයයි දෙකම ලබා දීම කරන්න ඕනේ. ඉස්සෙල්ලා අපි මේක බිඳුව කරගමු. right. මං h වලට දෙනවා 2ක්. v වලටත් දෙනවා 2ක්. right. එතකොට අපිට මේ අංශක 90 කලාපේ තමයි h වල අගය ධනයි v වල අගයත්
ධනයි. එහෙනම් අනිවාර්යෙන් වස්තුව ගමන් කරන්නේ මේ කලාපේ. දෙකම ධනයි. දැන් මේ කලාපයට එනකොට H වලාගේ ඍණයි V වලාගේ ධනයි. එහෙනම් H වලාගේට අපි ඍණ භාවිතා කරමු. right. දැන් තුන්වන කලාපයට එනකොට V ඍණයි H ඍණයි. දෙකම ඍණ අවස්ථාවේ පවතී. හතරවන කලාපේ ගත්තොත් එහෙම V ඍණයි H ධනයි. right. ඔය ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට ඔයාලට තේරෙනවා වස්තුවක් ගමන් කරන පැතිකඩයන් අනුව. මතක ඇතිනේ අර මල් පෝච්චි අඳිනකොට ලස්සනට ඩිසයින්ස් එහෙම ගන්න තියෙනවා. හරි පැහැදිලිද? right. ඊළඟ නිර්මාණ වැඩවලදී අපි ටූල් එක අලුත් කරා මතක හැටි. පික් ටූල් එක ගමු. right. අයින් කරන්න. ඔව්. අපි කිව්වා බෙසියර් ටූල් එක. ඒතර මේ බෙසියර් ටූල් එක කොරල් ඩ්‍රෝ වලදී ඊටාම වටින ටූල් එකක්. යම් නිර්මාණ කරනකොට අනිවාර්යයෙන්ම බෙසියර් ටූල් එක අවශ්‍යයි. ඒතර බෙසියර් ටූල් එකේ තියෙනවා අපිට එය භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කීපයක්. දැන් බෙසියර් ටූල් එක අපි පාවිච්චි කරනවා සරල රේඛාවක් අඳින්න. ඒතර සරල රේඛාවක් අඳින්න නම් ඔබට කරන්න තියෙන්නේ පළවෙනි ලක්ෂය ක්ලික් කරන්න, දෙවෙනි ලක්ෂය ක්ලික් කරන්න. එතකොට ඔබට සරල රේඛාවක් ලැබෙනවා. ඒ වගේම පහලට අඳින්න ඕන නම් ඒක මෙදිට ගන්න පුළුවන්. එතකොට ඒක ඇද වෙන එක වළක්වන්න තමයි අපි ආධාරක රේඛාවක් පාවිච්චි කරන්නේ අඳිනකොට. ඊළඟට අපි පික් ටූල් එක ගන්නවා, බෙසියර් ටූල් එක ගන්නවා යම් සංවෘත හැඩතල අඳින්න. ඒතර සංවෘත හැඩතල අඳිනකොට ඒ සංවෘත කියන්නේ වැහිලා තියෙන හැඩ. බාහිර අභ්‍යන්තරයයි බාහිරයි වැහිලා තියෙන. ත්‍රිකෝණ වගේ ඒවා හරි. ඍජුකෝණාශ්‍ර වගේ ඒවා වැහිලා තියෙන්නේ. ඒවා සංවෘත හැඩ. එහෙනම් ඒ අදාළ ලක්ෂ ක්‍රමානුකූලව ක්ලික් කරගෙන යන්න හැඩේ මතුවෙන තුරු. right. පැහැදිලිද? right. ඒ වගේම මම කිව්වා මෙහෙම අඳිනකොට සංවෘත හැඩයක් අඳිනකොට තමන්ගේ අතින් වැරදුනොත් අපිට පුළුවන් ඒකේ වරද හදන්න පික් ටූල් එක පාවිච්චි කරලා. ෂේප් ටූල් එක පාවිච්චි කරලා. ඒතර ෂේප් ටූල් එක අරගෙන මේ නොඩ් එක මේ ලක්ෂ අපිට ඕන විදිහට වස්තුවේ වෙනස් කරන්න පුළුවන්. තියෙන තැන්. අවශ්‍ය නම් අලුත් ලක්ෂ එකතු කරන්න පුළුවන් කියලා මම උගන්වලා ඇති. අලුත් ලක්ෂයක් එකතු කරන්න ඕන තැන ඩබල් ක්ලික් එකක් දෙන්න. එතකොට ඇණයක් දෙනවා. නොඩ් එකක් දෙනවා. හරි. එහෙනම් එතනින් නවන්න පුළුවන්. නොඩ් එකක් ඕනේ ඩබල් ක්ලික් එකක් දෙන්න. ඒ වගේම වැඩිපුර තියෙන ලක්ෂ අපිට ඕනේ නම් ඉවත් කර දමන්න පුළුවන්. ඒකට අපි මොකද්ද කිව්වේ? ෂේප් ටූල් එකෙන් මේ නොඩ් එක සිලෙක්ට් කරන්න, මේක ක්ලික් කරන්න. කීබෝඩ් එකේ ඩිලීට් යතුර මගින් මේක ඉවත් කරන්න. පැහැදිලි? right. එතකොට යම් නිශ්චිත හැඩයක් ඔබ අඳිනවා නම් මම කිව්වා ඒවා ගන්නකොට ආධාරක රේඛාවන් තියලා ඒවා අඳින්න. අපි හිතමු දැන් අපිට ඕනේ සමපාද ත්‍රිකෝණයක් අඳින්න. දැන් සමපාද ත්‍රිකෝණයක් කිව්වම අභ්‍යන්තර කෝණවල ඓක්‍ය තුන් කීයද? 180යි. එතකොට හැම කෝණයක් අභ්‍යන්තර කෝණයක්ම 60 ගානේ වෙන්න ඕනේ. සම කෝණයක්නේ. right. සමපාදනේ. සමපාද නම් කෝණ සමානයි. right. අපි ආධාරකයක් තිබ්බා. එහෙනම් අංශක 60ක රේඛාවක් අපිට ඕනේ. තව එකක් අරගන්න අපි. අරගෙන අපි කලින් කිව්වා වගේ මේකේ භ්‍රමණය
කෝණෙ දෙන්න අංශක 60ක්. right. එහෙනම් අංශක 60කට ඒක හැරුණා. එතකොට අපිට මෙතන කෝණේ 60යි. දැන් අපිට මේ පැත්තට රේඛාවක් ඕනේ. දැන් තව ආධාරකයක් අරගෙන ඍණ 60. දැන් මේ පැත්තට ගත්තම ධන 60 නම් අනිත් පැත්තට ඍණ 60. ඔව් ඍණ 60. නැත්තම් 120. right. හරි. විභාගෙදි දෙනවා. හරි. කෝණ 91ක් ඇඳලා පෙන්නන්න. දැන් බෙසිය ටූල් එක අරගෙන මේ අදාළ ලක්ෂ ක්‍රමානුකූල ෂේප් එකේ ක්ලික් කරන්න. right. දැන් අපිට වැරදිලාද කියලා බලන්න මම කියලා තියෙනවා ෂේප් ටූල් එක අරගෙන zoom ටූල් එක අරගෙන ඒ ලක්ෂ විශාලනය කරලා බලන්න පුළුවන් හරියට කැපෙන තැන ඒක තියෙනවද දෙපාරක් විතර. හරි. එහෙනම් ෂේප් ටූල් එක අරගෙන මේ node එක හරියට එතනට ස්ථානගත කරන්න. හරි. ආයි පස්සට යන් zoom ටූල් එක ගන්න right click එක ඔබන්න පස්සට යනවා. අපි මේ node එක බලන්න. right. shape tool එකෙන් අපි ඒක ස්ථානගත කරමු. ආයි බලමු මේ පැත්ත. right. දැන් අපිට ආධාරක රේඛාවන් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ආධාරක රේඛාව ක්ලික් කරලා delete බටන් එකකින් ඒ ආධාරක රේඛාවන් ඉවත් කර දමන්න පුළුවන්. එතකොට ඔබ ඇඳගත්තේ සමපාද ත්‍රිකෝණයක් ඔය විදිහට. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු බෙසිය ටූල් එකේ ඊළඟ අවස්ථාව පිළිබඳව. බෙසිය ටූල් එක අපි පාවිච්චි කරනවා වක්‍රතාවයක් අඳින්න. ඒතර වක්‍රතාවයක් අඳින්න අපි ගමු මේ විදිහට රේඛාවක්. වක්‍රයක්. රේඛාවකින් එක පැත්තකට පමණක් තියෙන වක්‍රයක් අඳින්න. එතකොට මම කියලා ඇති මේ වක්‍රය අඳිනකොට ලක්ෂ 3ක් තමයි අපි භාවිතා කරන්නේ. පළවෙනි ලක්ෂය ක්ලික් කරලා අතාරිනවා. දෙවෙනි ලක්ෂය ක්ලික් කරලා අල්ලගෙන ඉන්නවා. දැන් මවුස් එක හිමින් අල්ලගෙන ඉන්න ගමන් හොලවන්න. එතකොට ඔයාලට තේරෙනවා මේකේ වක්‍රයක් ඇති වෙනවා. ඒතර හැම වෙලාවෙදිම යට තියෙන කඩ රේඛාවට සමාන්තර වෙන රේඛාව තියන්න. එතකොට වක්‍රය දෙපැත්තට බැලන්ස්. මෙහෙම තියන්න එපා. මෙහෙම තියන්න එපා. තිරස්. ඒතර ඈත් කරනකොට වක්‍රතාවය වැඩි වෙනවා, අඩු වෙනවා. right. අවශ්‍ය හැඩය ආවට පස්සේ අතාරින්න මවුස් එක. තුන්වන ලක්ෂය ක්ලික් කරලා අතාරින්න. දැන් හැඩය සම්පූර්ණ වෙන්න නම් සංවෘත වෙන්න නම් වැහෙන්න නම් පාට දාන්න ඕන නම් මෙතනට ආරම්භක ලක්ෂයට නැවත ක්ලික් කරන්න. එහෙම වුණොත් පික් ටූල් එක ගත්තම අපිට මේකට පාටක් දාන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ඇඳපු එකේ යම් දෝෂයක් තියෙනවා නම් නැවත shape tool එක අරගෙන ඔබට මේ nodes 3 ක්ලික් කරලා ඔයාට ඕන විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. සමහරවිට මේ විදිහ හැඩයක් වෙන්න පුළුවන්. right. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්, round වෙන්න පුළුවන්. තව මේ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැඩේ තියෙන අනිත් පැත්තට වෙන්න පුළුවන්. මේ ලක්ෂය තව මෙහාට එන්න ඕනේ. මේ ලක්ෂය තව පොඩ්ඩක් මෙහාට එන්න. right. පළල අඩු කරන්න. right. එතකොට ලක්ෂ 3 අඳලා බලන්න ඕනේ. ඒ වගේම අනුයාතව අඳින්න පුරුදු වෙන්න ඕනේ. බලාකුළු බැම්ම වගේ. මෙහෙම රවුම් කීපයක්. ඔව් අපි ප්‍රැක්ටිස් කරමු. 1 2 3 ආයිත් 2 අල්ල ගන්නවා. හරි 3 2 3 හරි පැහැදිලිද? වැඩි ඉවර නම් ආරම්භක ලක්ෂයට ක්ලික් කරා.
වරදක් තියෙනවා නම් shape tool එකෙන් හදන්න පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලිද? right. ඒක පුළුවන් වෙනකන් අඳින්න ඕනේ. හරි. ඊළඟට අපි බෙසි ටූල් එක පාවිච්චි කරනවා දෙපස වක්‍ර අඳින්න. මෙහෙම කියලා. එතකොට රේඛාවකින් එක පැත්තක් සහ අනිත් පැත්ත. එතකොට ඒක අපි අඳින්නේ කොහොමද? ආරම්භක ලක්ෂය ක්ලික් කරා. දෙවෙනි ලක්ෂය එතකොට මෙතන නෙමෙයි. මෙතන තියෙන්නේ. ක්ලික් කරලා හරවන්න. හරි. තුන්වෙනි ලක්ෂෙත් එම සරල රේඛාවෙමයි තියෙන යම් තැනක. එතකොට ඉබේම අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ රේඛාව ඇඳෙන්න ඕනේ. ඇඳට පස්සේ ඔබට පුළුවන් ඒ ලක්ෂ සමහරලාට වාට ඕන තැනට වෙනස් කරගන්න. පැහැදිලිද? right. නැවත වරක් බැලුවොත් අපි කෙලින් අතට එකක් අඳිමු. right. දෙවෙනි ලක්ෂ්‍ය මෙතනට හිටින්න අපි අඳිනවා 1 2 දෙවෙනි ලක්ෂ්‍ය හැම වෙලාවෙම ක්ලික් කරලා අල්ල ගන්නවා. හරි. 3 දැන් ওই විදිහට ඇඳලානේ අපි මල් පෝච්චි අඳින්න උදව් කරේ නේ? right. ඊළඟට අපි දුන්නා විවිධ ඔය වගේ හැඩතල අඳින්න. දැන් මෙන්න මේ වගේ ගහක කොළයක්. ඒතර ගහක කොළයක් දෙපැත්තට මෙහෙම තියෙන්න ඕනේ. හරි. එහෙනම් 1 එතකොට තනි පැත්ත වක්‍රයක්නේ තියෙන්නේ මේ පැත්තට. right. උඩ ඉඳලා වැඩි දුරක් මෙහෙට ඇවිල්ලා 2 3 ආයත් 2 මේ හරියේ 3 ඇඳට පස්සේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අපි හදා ගන්නවා මේ shape tool එකකින්. සමහරවිට කොලේ නැමිලා වගේ තියෙන්න ඕන නම් අපිට මෙහෙම පොඩි නැම්මක් දාන්න පුළුවන්. එහෙම තියෙනවනේ ගස්වල කොළ. right. පැහැදිලිද? right. right. දැන් මේ වගේ කොලේ භාවිතා කරලා මම එකපාරක් කිව්වා ඔයගලන්ට නෙළුම් මලක් වගේ එකක් අඳින්න කියලා. shape tool එකෙන් අපි තා පොඩ්ඩක් මේකේ බණ්ඩිය අඩු කරමු. හරි. අනු වගේ. අනවශ්‍ය ඒවා අපි අයින් කරමු. හරි. අපි ඒක ඇඳලා බලමු දැන්. මේ විදිහට නෙළුම් මලකදී එතකොට ඔයාලට කැමති විදිහට එකේ පෙත්තක් මේ ආකාරයට නිර්මාණය කරගන්න. හරි. ඒකේ අපි ඊළඟට මේකේ භ්‍රමක ලක්ෂය මෙයාගේ තැනක තියලා පිටපතක් අරගන්න. අරගෙන මේ පිටපත පොඩ්ඩක් මේ පැත්තට නවන්න. හරි. මැදකින් තව පිටපතක් අරගෙන ඒක මේ අතර නවන්න. හරි. අවශ්‍ය නම් තව පිටපතක් අරගෙන ඉතින් නවන්න. හැඩරුවක් එන්න. හරි.
අපි ඊළඟට බලමු දැන් බෙසිය ටූල් එකේ ක්‍රියාවන් ටික අපි සාකච්ඡා කරා. තොර යම් නිර්මාණයක් අපි කරනකොට අපි තුන් පෝච්චියක් අඳින්න කියලා අපි ප්‍රධාන ප්‍රැක්ටිකල් එකකදී තිබුණානේ. රයිට්. එතකොට ඒකේ මධ්‍ය ලක්ෂයක් තියාගන්න. හැම වෙලාවෙදී මේ සමමිතික වස්තු අඳිනකොට ඒ රේඛාවන් නිශ්චිත දුරවල් වලින් තියලා රයිට්. ඊළඟට අපි වැඩි දුරක් වගේ කෙටි දුරක් මෙතන තියලා බණ්ඩිය තියෙන පැත්ත තියලා රයිට්. පාද කොටස බලමු අපි මේ විදියට. හරි. එතකොට බෙසිය ටූල් එක අරගෙන අපි මේ විදිහට යන්න උත්සාහ කරනවා පහළට. ඔව් එහෙනම් දිත්ත වක්‍රයක්. right 1 2 3 හරි. පහළට ලක්ෂ එන්න. මෙතනට යන්න. පසුව අපි ඒකේ උස පළල වෙනස් කරගමු. right. මේ පැත්තේ ශරත් වැඩි කරන්න. right. සම්පූර්ණ කරන්න. හරි. එතකොට ඇඳම සමහරලාට ඒකේ හැඩේ මදි වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි මේකේ පොසිෂන්ස් ලක්ෂගත කිරීම කරන්න. right. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් දැන් මේකේ හැඩේ මදි නම් මේ ලක්ෂය මගින් හැඩේ අපි තව වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ වගේ ලස්සනට එන්න කලයක් වගේ. හරි. පැහැදිලිද? හරි. එතකොට ඒකේ යම් කොටස් ටිකක් කරනකොට ඔයගලන්ට අදහසක් එයි. දැන් මේ නිර්මාණය සම්පූර්ණ කරනවා නම් ඔයගලන්ට අපි ඉගෙනගත්ත ගොඩක් දේවල් එකතු වෙනවා. හරි. දැන් අපි ඒකට අර ලස්සන පටියක් දාන්න ඉගෙන ගත්තානේ නේ. හරි. right. එතන පොඩි වක්‍රයක් තියෙනවා. එහෙනම් මෙතනට එන්න ඕනේ. මෙතනත් පොඩි වක්‍රයක් තියෙනවා. right. ඒ වගේම ඒකේ නිවැරදි කරගන්න ඕනේ.
එහා පැත්තෙත් අපි බලමු. හරි. එතකොට පාටක් එකට දාන්න පුළුවන්. හරි. ඒකම අපිට මෙතන උඩට ගන්න ඕන නම් අපිට මේ හැඩේ දාන්න. ඒ වගේම ඒක අපි දෙපස්සෙන් පොඩි කරමු. ඒකට ගැලපෙන්න. සමහරවිට ඒ හැඩෙත් ලස්සන වෙන්න පුළුවන්. නමුත් ඒක දැන් අපි වක්‍රේ අනිත් පැත්තට තියෙන නිසා නවාගමු. right. හරි. පසුව දැන් අපි මේ වක්‍රේ ඇතුළට ගෙනියමු. හරි. අන්න ඒ වගේ ලස්සන්ට සකස් කරන්න ඕන. දැන් ඒකට අපි මොකක් හරි ඩිසයින් එකක් දානවා නම් අපි දා මට මතක හැටියට බෝල රවුම් අවස්ථාවක් දැම්මේ. ඒකේ තව පිටපතක් අරගෙන චූටි බෝලෙකුත් ඇතුළට දාමු. ඒක කළු පාට දාමු. හරි. එහෙනම් ඒ જાතියේ කොටස් ගෲප් කරගලා අපි අයිනට ගමු. දැන් පොසිෂන් විධානයෙන් අපි මේක අරගෙන යමු. arrange, transformation, position. right. බලමු. right. 4ක් විතර වගේ. හරි. වැඩි නම් එකක් අපි අඩු කරගමු. ඔව්. දැන් මේ වගේ අලංකාර කරගන්න පුළුවන් එක. හරි. දැන් ඒ වගේම ඩිසයින් එකක් අපි මේකෙත් අපි භාවිතා කරොත් ලං කරගන්න වැඩ කරනකොට zoom tool එකෙන් අපි ඒකේ ගමු මට මතක හැටියට ඩයමන්ඩ්ස් ගත්තේ. ඔව් ඒක අංශක 45කට හරවලා දෙපැත්තෙන් පොඩ්ඩක් පොඩි කරමු. ලස්සන්ට කැටේ වගේ හිටින්න. right. ඒකෙත් ඕනනම් තව පිටපතක් අරන් ඒක ඇතුළට එකක් අරගන්න. හරි. අපි පරතරය අරන් බලමු. හරි.
වගේ හැඩයක් ගමු පොඩ්ඩක්. ලස්සනයි එතකොට. හරි. මේකටත් අපි මොකක් හරි ලියවැලක් දාමු. අපි එකේ ගත්තේ මට මතක හැටියට අර්ධ වෘත හැඩයක්. ඒක ගෲප් කරගමු අපි. අයිනට අරගන්න. right position විධානයට යන්න. arrange transformation position. right පරතරේ තියෙන ප්‍රමාණය h ඇතිද කියලා බලන්න. ළඟ වුණත් ලස්සනයි එක. තව එකක් දැම්මොත් එළියට යනවා. එවුණොත් දැන් ඊට පස්සේ කොහොමත් අපිට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒක ලස්සනට සම්පූර්ණ කොටස තෝරලා මේ පැත්තෙන් අපි ගානට ඇතුළට තියමු. right මේ වගේ. එතකොට ලස්සනට තියෙනවා. දැන් ඒක සම්පූර්ණ නම් ඒක ගෲප් කරගන්න control G. හරි. දැන් ඒකට ලස්සන මල් කීපයක් හදන්න ඉගෙනනවනේ. right. අපි එහෙම බලමු. මල් පෙත්තක් අඳගමු චූටියට. right. right. මේක අපිට ගහේ කොළ වලට ගන්නත් පුළුවන්, මල් පෙති වලට ගන්නත් පුළුවන්. මේක භ්‍රමක ලක්ෂය. හරි. අපි රොටේෂන් එකකට යන්. right. අපි ඒකට ලස්සන පාටක් දාමු. මික්ස් කලර් එකක් අපි දාන්න හැටි බලමු. fill tool එකට ගිහිල්ලා මික්ස් කලර් ටෝන් එකක්. සුදු. අපි මැදට සුදු වෙන්න ගමු. එතකොට රේඩියල් විදිහට මැස් කරගන්න පුළුවන්. right. හරි. එහෙම නැත්නම් උඩට ලයින් සිස්ටම් එකම පාවිච්චි කරන්න පුළුවන්. එන්නත් පුළුවන්. එකකින් අපි ගෲප් කරගමු හැඩේ. තව එකක් ඒකෙන් පිටවතක් අරගෙන ඒකේ ඕනනම් කලර් එක අපි වෙන වර්ණයකට මාරු වෙමු.
දැන් අපි නිල් පාට හුරු ඒවත් දාමුකෝ. ලස්සන්ට හදන්න. හරි. හරි පැහැදිලිද? රයිට්. එහෙම එකක් දැන් ඊළඟට ඕක හදන්න උත්සාහ කරන්න. ඕක හදලා තියෙනවා සමහර අය. තව මම මේක කිව්වා නාරටි දාලා ලස්සනට හදන්න කියන එක. ඒතර ඔක උත්සාහ කරනකොට අර ඉගෙන ගත්ත ටූල්ස් ගොඩක් ඔයගලන්ට නැවත පුරුදු වෙන්න පටන් ගන්නවා. හරි. රයිට්. මම තවත් වීඩියෝ එකකින් තව කොටසක් අධ්‍යයනය කරන හැටි පැහැදිලි කරන්න තව ඉදිරි දවසකදී. ළඟම දවසකදී වෙනවා. හරි. රයිට්. එhmenan
මේ ටික කරන්න කරලා පුරුදු වෙන්න. අපි ඉදිරියේදී ඔයගලන්ට මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙන දවස දැනුම් දෙනවා. ඒ වගේම යාළුවෝ තාම විභාගෙට සම්බන්ධ වෙලා නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට පොඩ්ඩක් දැනුම් දෙන්න. හැමෝටම ලියුම් දැම්මා. නොදැන කෙනෙක් ඉන්නවද දන්නෙත් නැහැ. රයිට්. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්.